නීති අතේ තියෙන මිනිහා දුප්පත් මිනිහව උඩරිම පාගනවා. මුං මරලා දාන්න හදනවා. සැලසුම් කරනවා. කඩේකට ගිහිල්ලා කෙලින්ම වැඩි තියනවා. දෙවියන් වහන්සේ තන වෙනස් කරා. මහ බයක් තියෙන්නේ. ඒකෙදි හැම මිනිස්සෙකම ඇතුලෙන් ඉපදෙන හඬ. නවතින්න නවතින්න ප්‍රේමෙන් මා ළඟ කවුද නැවතුනේ? දහම් පහන අප සංඝය මගින් කතෝලික සහ ක්‍රිස්තියානි ජනතාව වෙනුවෙන් පවත්වනු ලබන කිතුණු සහ ගීත වැඩසටහන් වෙනුවෙන් ආදරණීය අපේ YouTube චැනලය ඔබත් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතින්න ඉතින් මා ළඟ සැනසුම සෙනෙහස යන්න නම් එපා දමලා දුබල මගේ හිත නවතින්න නවතින්න ප්‍රේමෙන් මා ළඟ නවතින්න නවතින්න ප්‍රේමෙන් මා ළඟ නවතින්න ප්‍රේමෙන් මා ළඟ. ශුද්ධ බයිබලය කියවාගෙන යන විට බොහෝ විට සංකේත භාෂාවක් පිළිබඳව අපිට වැටහීමක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ සංකේත භාෂාව නිසා සමහර විට ශුද්ධ බයිබලයේ තියෙන සමහර දේවල් නොතේරිය යන්නට පුළුවන්. ප්‍රථම මේ උපුටා දක්වන්නට හදන්නේ ශුද්ධ බයිබලයේ පැරණි ගිවිසුමේ නික්මයාම පොතේ 13:21. මෙතන කියනවා වලා ටැඹහ ගිනි ටැඹ. මේක සමහර විට මේ වචන දෙක නොතේරෙනවා. ඕක නැත්තම් මේ භාෂාව මොකක්ද කියන එක සරලව පැහැදිලි කරගන්න මම හිතන්නේ බොහොම හොඳයි කියලා. සමිදානන් වහන්සේ දිවා කාලයේදී ඔවුන්ට මඟ පෙන්වීමට වලා ටැඹකින්ද රාත්‍රී කාලයේදී ආලෝකය දීමට ගිනි ටැඹකින්ද ඔවුන්ට පෙරටුව ගියසේක. මෙලෙස ඔවුන්ට දිවා රැ දෙකෙහිම ගමන් කරන්නට හැකි විය. තවද දවල් කාලයේදී වලා ටැඹද රාත්‍රී කාලයේදී ගිනි ටැඹද සෙනග ඉදිරියෙන් පහ නොවිය. ධම්මික ඔබ ඇහුවා වගේම ගොඩක් වෙලාවට ශුද්ධ වූ බයිබලය තුල විශේෂයෙන් පුරාණ ගිවිසුමේ සංකේත භාවිතා කරනවා. ගහ, සර්පයා, ඒ වගේ මේ වචනගත කරගන්න බැරි සමහර අත්දැකීම් සෙනගට, ඒ කියන්නේ දැන් මේක ලියවෙන කාල වකවානුව තුල ගොඩාක් භාෂාව දියුණු නැහැනේ. ගොඩාක් වචන නැහැ. ඉතින් විශාල පරාසයක් විග්‍රහ කරන්න සමහර විට කෙටි සංකේත යොදලා තියෙනවා. එතකොට යක්ෂයා, නපුර, විනාශය, අඳුර, අයහපත වගේ ලොකු පරාසයක් විස්තර කරන්න සමහර විට සර්පයා කියන සංකේතය යොදනවා ශුද්ධ බයිබලයේදී. එතකොට සර්පයා හැමතිස්සෙම සංකේත කරන්නේ ඒ වගේ නපුරක්, විනාශයක්. දැන් තහනම් ගහ කියන සංකල්පයෙන්නේ එතනදී. එතකොට ඒ වගේ ශුද්ධ වූ බයිබලීය සංකේත භාෂාවක් තියෙනවා. ඒ සංකේත භාෂාව පිළිබඳ නිවැරදි අවබෝධයක් නැතුව ශුද්ධ වූ බයිබලයේ කියවීමේදීත් දැන් ওই ලංකාවේ මේ වෙනකොට ශාස්ත්‍ර කියන අය, පේන කියන අය පවා ශුද්ධ වූ බයිබලය ගැන අර්ථ විවරණයන් දෙන්න පටන් අරන් තියෙනවානේ. එහෙම කරන්න බෑ. ඒ කියන්නේ ශාස්ත්‍ර කියපු පළියට, පේන කියපු පළියට තමුන් මේ මාධ්‍ය වලින් තමුන්ට අනුග්‍රහය දීලා පුම්බපු පළියට කිසිම කෙනෙකුට මේ වගේ ශුද්ධව ලියවිල්ලක් ග්‍රන්ථයක් විස්තර කරන්න බෑ එහෙම. ඒක මොකද ඒ සම්බන්ධව ඒකේ තියෙන තියොලොජි එක, ඒකේ ෆිලොසොෆි එක, ඒකේ ශිෂ්ටාචාරයන් ගැන, ඒකේ සම්ප්‍රදායන් ගැන පූර්ණ අවබෝධයක් ඇති කරගන්න ඉන්න ඕනේ ඉස්සෙල්ලම. එහෙම නැත්නම් කතා කරනකොටම අපිට තේරෙනවා නිකම් කිසිම අවබෝධයක් නැතුව කටමැත දොඩවනවායි කියලා. මේ මෑත ඉතිහාසයේ මේ රටේ එවැනි විහිළු ගොඩාක් අපිට දකින්න ලැබෙනවා. එවැනි විහිළු ගොඩාක් දකින්න ලැබෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ
අපි සාකච්ඡාවක් ඇති කරගත යුතුයි සර්ව ආගමික බහු වාර්ගික රටක්. ඒ කියන්නේ විවිධ ආගමිකයන් විවිධ ජාතීන් විවිධ සංස්කෘතීන්ට ආйти සෙනගක් එකට ජීවත් වෙන රටක මනුෂ්‍යත්වයේ තුල අපි ශ්‍රී ලාංකීය කියන අත්දැකීමට ගොඩනගෙන්න නම් මේ විවිධ සංස්කෘතීන් ශිෂ්ටාචාරයන් ආගමිකවත් පිළිවෙත් මේ වගේ දේවල් පිළිබඳව අපි හොඳ අවබෝධයකට එන්න ඕනේ. එහෙම නැත්නම් හැමතිස්සෙම තමුන් අදහන ආගම, තමුන්ගේ ජාතිය, තමුන්ගේ භාෂාව, තමුන්ගේ වර්ණය ලොකුයි කියලා හිතාගෙන කිසිසේත්ම ආගමට අදාළ නැති මමත්වයෙන් පිරුණු විනාශකාරී ගමනකට ගිහිල්ලා ඒක මේ පොළවේ තියෙන දේවල් වලට යටත් කරලා හිටන් මනුෂ්‍යත්වය විනාශ කරලා දානවා. මම දැන් පේන්න තියෙන සමාජෙත් ඔය තත්ත්වය නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒකට දිය යුතු හොඳම පිළිතුර තමයි දැන් බොහෝ දෙනෙක් තමුන් දන්නේ නැති දේවල් මේ වචනාර්ථයෙන් අරගෙන සිංහල විතරක් දැනගත්තට හරියන්නේ නැහැ. කියවනකොට සුද්ධ වූ බයිබලීය භාෂාව මොකක්ද කියලා අපි සාකච්ඡා කළ යුතුයි. ඒ වගේම තමයි මම මුස්ලිම් ප්‍රජාවගෙනුත් ඉල්ලන්නේ අපි නොදන්න ඒ ඉස්ලාම් දහම ඇතුළේ තිබෙන අපිට නොතේරෙන සුද්ධ වූ කුරානයේ භාෂාව අපිට කියලා දෙන්න. ඒ වෙන මොනවටවත් නෙමෙයි. ඒ අවබෝධය මම හිතන්නේ මේ වගේ රටක ඊටාම වැදගත්. එතකොට ඔබ මගෙන් අහනකොට මොකද්ද මේ වලාට ඇඹ හා ගිනිට ඇඹ කියලා අපි ඒ පදනමේ ඉඳගෙන තමයි මෙතන බලන්න ඕනේ. එතකොට ධම්මික මේ කතෝලික ක්‍රිස්තියානි ජනතාව හොඳටම දන්නවා ක්‍රිස්තියානිය ගොඩනැගෙන්නේ මේ නික්ම යාමේ අත්දැකීමත් එක්ක. මම ඒක විස්තර කරොත් නික්ම යාමේ අත්දැකීම, නික්ම යාමේ ගමන කියන්නේ පාරාවගේ වහල්කමේ ඉඳලා මිස්රයේ සෙනගව ඒ වහල්කමෙන් මුදෝගෙන පොරොන්දු දේශය වන ඊශ්‍රායලයට අරගෙන යන ගමන තමයි නික්ම යාමේ ගමන. එතරවීම. එතකොට වහල්කමෙන් දරුකමට, මිස්රයෙන් ඊශ්‍රායලයට, පාරාවගෙන් පොරොන්දු දේශයට යන ගමන තමයි ක්‍රිස්තියානිකාරයාගේ අත්තිවාරම හැටියට බේස් එක හැටියට අපිට ගොඩක් වෙලාවට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒක පදනම් කරගෙන තමයි බොහෝ දේ ගොඩනැගෙන්නේ. ඒ ගමනේදී දෙවියන් වහන්සේ මේ සෙනගට මඟ පෙන්වනවා. මෝසස් කියන්නේ ආදිපිතෘවරයෙක්, දිවැසිවරයෙක්. දෙවියන්වහන්සේ පාවිච්චි කරපු දෙවියන්වහන්සේගේ හඬ ඇහිච්ච ඒ තුල මේ සෙනගට කතා කරපු කෙනෙක්. එතකොට හැමතිස්සෙම මේ දිවැසිවරයෙක් හරහා දෙවියන් වහන්සේගේ පණිවිඩය ජනතාව අතරට අරගෙන යනකොට ඒ දිවැසිවරයා කියන දේ සෝබාදහමේ සලකුණු වලින් තහවුරු කරනවා. එහෙම නැත්නම් දැන් අපි ඕනම කෙනෙක් කියන දේ තහවුරු වෙන්න නිකන් අපි දන්නවා මේ විශ්වාසයෙන් දකින්න ඕන දෙයක් මෙතන නැති ඇදහිල්ල තුල දැකගත යුතු දෙයක් සම්බන්ධව කතා කරනවා නම් ඒ දේ සම්බන්ධව අපි අපේ අවට පරිසරයේ ඊට පස්සේ අපිට සාක්ෂි හමු වෙන්න ඕනේ. ඒතකොට දැන් මෝසස් කියන දිවැස්වරයා දෙවියන් වහන්සේත් එක්ක ඇති කරගන්න සාකච්ඡාවෙන් පස්සේ ඒ අභ්‍යන්තර සම්මුඛ වීමේ ඊළඟ ප්‍රතිඵලය ඒ පණිවිඩය ගෙනලා මිනිසුන්ට කියනවා. ඒ පණිවිඩය කියනකොට ඒ අවට පරිසරයේ සෝබාදහමේ බොහෝ සලකුණු ඒ අතරේදී මේ සෙනගට පේන්න පටන් ගත්තා. ඒ අතරේ මේ සුද්ධ බයිබලය ලියද්දී ඒ සියලු සිදුවීම් ඒ මහ විශාල සිද්ධිදාමයේ ක්‍රියාදාමයේ එහෙම නැත්නම් දෙවනාසගේ වැඩ සිටීම වචනගත කරගන්න තරම් භාෂාව පොහසත් නැහැ. ඒ භාෂාව පොහසත් නැති නිසා මෙතනදී විවිධ සංකේත භාවිතා කරනවා. එතකොට ඒක බොහෝ විට ඔවුන් අත්දකපු බලවත් ලෙස ඔවුන් හමු වෙච්ච ඔවුන් දැකපු දෙයක්. නමුත් වචනගත කරගන්න බැරි වෙන්න පුළුවන්. මෙතන හරිම මගේ සිත් ගත්තු මම ආකර්ෂණය වෙච්ච ලස්සන තරක් මේ සම්විධානන් වහන්සේ දිවා කාලයේදී ඔවුන්ට මඟ පෙන්වීමට වලාට ඇඹකින්ද රාත්‍රී කාලයේදී ආලෝකය දීමට ගිනි තැඹකින්ද ඔවුන්ට පෙරටුව ගියසේක. එතන ඒක ස්වභාවික සිද්ධියක් වෙන්න ඇති වගේම ඒක ඇතුලේ ගම්ම්‍ය වෙන සංකේතාත්මක පණිවිඩය රාත්‍රී කාලය කියන්නේ අඳුර.
අඳුරේදී ගිනි තැඹක්. අඳුරට අවශ්‍ය වෙන්නේ ආලෝකය. එතකොට දෙවියන් වහන්සේ ඔවුන් අතර ප්‍රකාශ වුණේ රාත්‍රී කාලයේදී ගිනි තැඹක් මෙන් කියලා කියන්නේ. කියන්නේ අන්ධකාරය එනකොට උන්වහන්සේ ගින්නක් වගේ ඇවිලෙනවා. ආලෝකයත් එක්ක ප්‍රකාශ වෙනවා. කාන්තාරයක දවල් ඇවිදගෙන යනකොට තියෙන ගිනි රශ්මිය පීඩාව රස්නේ අවුව එතකොට වලාටැඹක්. එතනදී අපිට පේනවා ඒ තද හිරු රශ්මියට කාෂ්ඨක කාන්තාරේ වැලි පොළවේ දුෂ්කර ලෙස ගමන් කරන සෙනගට වලාකුලක් වෙලා ආවරණය දෙනවා. එක පැත්තකින් මේ සෙනග අධ්‍යක්ෂ දෙවනාංශගේ සෞම්‍ය බව. ඊට පස්සේ අන්ධකාරයේ කළුවරේ ගින්නක් වගේ ඇවිලෙනවා. උන්වහන්සේගේ ප්‍රබලත්වය, ගාම්භීර බව, තේජස මේ දෙකම ප්‍රකාශ වෙනවා. මේ දෙකම ප්‍රකාශ වෙන්නේ මිනිස්සුන්ගේ පීඩාවේදී. ඒ කියන්නේ අන්ධකාරය රාත්‍රිය සංකේතවත් කරන්නේ හැමතිස්සෙම අඳුර. අපි හැමෝගෙම ජීවිතවල රාත්‍රී කාලයන් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය රාත්‍රී කාලයේදී අපිට දවල් කාලේ පේන දේවල් පේන්නේ නැහැ. දැන් මොකද්ද වෙන්න යන්නේ? මගේ ළමයාට මොකද වෙන්නේ? දැන් මගේ ෆැමිලි එකට මොකද වෙන්නේ? දැන් මගේ රස්සාවට මොකද වෙන්නේ? දැන් ඒ වගේ අපිට පේන්නේ නැතු යන කාල පරිච්ඡේද එනවා. කිසි දෙයක් පේන්නේ නැහැ. ඒ පේන්නේ නැති වෙන වෙලාවට අපි හරි අසරණ වෙනවා. දැන් මෙතන සඳහන් කරනවා එවැනි අන්ධකාරයකදී දෙවියන් වහන්සේ ගින්නක් වගේ ඇවිලෙනවා. කළුවරේදී ගින්න හොඳට පේනවා. මෙන්න ක්‍රිස්තියානි ගමන ගොඩ නැගෙන හැටි. ඊට පස්සේ තව සමහර අවස්ථාවල් තියෙනවා අපිට හොඳට පේනවා. දැන් කාන්තාරේදී පේන්නේ නැත්තේ නෑ දවල්. පේනවා. නමුත් පෙනුනට අඩිය උස්සලා ඊළඟ අඩිය තියාගන්න බෑ. එච්චරට වැලි රත් වෙලා පිච්චෙනවා. ඒ කියන්නේ එවැනි පරිසරයකදී උන්වහන්සේ බලාටැඹක් වගේ මට ඉහළින් ඇවිල්ලා ඉන්නවා. සෞම්‍ය ලෙස මගේ ජීවිතේ ප්‍රකාශ වෙනවා. එතකොට මෙන්න මේ දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීම තමයි මේ වචනගත කිරීම ඇතුළේ එළියට ගේන්න හදන්නේ. එතකොට ඊශ්‍රායල් සෙනග මේ පොරොන්දු දේශයේ බලා යන ගමනේදී දෙවියන් වහන්සේම ඔවුන් සමග යනවා කියන එක ඔවුන් අත්දකින්න පටන් ගත්තා. මොකද ඒක සෙනගගේ ඉල්ලීමක්. නවතින්න ඉතින් මා ළඟ සනසුම සෙනෙහස යන්න නම් එපා දමලා දුබල මගේ හිත නවතින්න ප්‍රේමෙන් මා ළඟ නවතින්න ප්‍රේමෙන් මා ළඟ. ඒ කියන්නේ මේ මුළු සෙනගගේ ඉල්ලීම කවුරුත් අපිට නැහැ. දැන් අපි අන්ත අසරණ වෙලා වගේ මහ බයක් තියෙන්නේ. ඒකෙදි හැම මිනිස්සෙකම ඇතුලෙන් ඉපදෙන හඬ. ඉතින් ආගම් ભેදකින් ಜಾති ભેදකින් තොරව මේ අසරණ කමෙදී මිනිස්සුන්ගෙන් ඉපදෙන මොර ගැහිම. මොකද්ද? නවතින්න ප්‍රේමෙන් මා ළඟ කිසිදාක යන්න එපා මා හැරදා අහක බැලුවත් දොස් පැවරුවත් මට එපාම කීවත් යන්න එපා මා දාලා. තව ලස්සන දෙයක් දෙවියන් වහන්සේ උගන්වනවා. හැමතිස්සෙම ප්‍රබල කෙනා දුබල කෙනාගේ විවේචනයේදී ඇදවැටීමේදී එහෙම නැත්නම් මට වඩා දුර්වල කෙනා මට විරුද්ධව නැගිටිද්දී හරිම ආදරණීය ලෙස තමයි ප්‍රතිචාර දෙන්නේ. දැන් අපේ මිනිස්සු දිහා බැලුවම මිනිස්සු එහෙම නැහැ. අපේ රට දිහා බැලුවම එහෙම නැහැ. අපේ රටේ බලය තියෙන මිනිහා, ශක්තිය තියෙන මිනිහා, ආණ්ඩුව කරන මිනිහා, නීති අතේ තියෙන මිනිහා දුප්පත් මිනිහව උඩරිම පාගනවා. එන ප්‍රබලයා විසින් දුබලයා පාලනය කරනවා. කෙලින්ම. දැන්
දැන් ධම්මික ඊයේ පෙරේද අපි දකිනවා මේ මොරටුවේ පැත්තේ කඩේකට ගිහිල්ලා කෙලින්ම වැඩි තියනවා. වැඩි තියනවා මහපාරේ. එතකොට දැන් මේ සිද්ධිය මුළු රටම දැක්කා. මේ මොකද්ද කරන්නේ? මේ ප්‍රබලයි කියලා හිතෙන, හයිය තියනවා කියලා හිතෙන, ආයුධ අපේ කියලා හිතෙන, ආණ්ඩුව අපේ කියලා හිතෙන, එහෙම නැත්නම් ඔච්චර හයියක් පෙන්වන්න බෑනේ. ඒ ඔක්කොම අපේ කියලා හිතාගෙන දුප්පත් අසරණ මිනිහට පහර දෙනවා. දැන් ක්‍රිස්තියානි අපේ විශ්වාසයේ හැටියට ධම්මික දෙවියන් වහන්සේට වඩා ඔය කවුරුත් ප්‍රබල නැහැ. දැන් මේ සිද්ධියේදී මට වැදගත් වෙන්නේ මම ඔබ ගෙනියන්න හදන්නේ මේ ප්‍රබල වූ දෙවියන් වහන්සේ අර ඊශ්‍රායල් සෙනග මිසරේ ඉඳලා පලා යන ඊශ්‍රායල් සෙනග ඉවස ගන්න බැරුව දරා ගන්න බැරුව දුර්වල වෙලා දෙවියන් වහන්සේටම චෝදනා කරද්දී බනිද්දී පුදුමාකාර විදිහට වලාටඹක් වගේ වුන්ට හැවන දෙනවා. පීඩාවේදී මිනිස්සු වැරදි දේවල් කියනවා. පීඩාවේදී මිනිස්සු චෝදනා කරනවා. පීඩාවේදී මිනිස්සු මරා ගන්න එනවා. තමුන්ගේ දරුවා බඩගින්නේ මැරෙන්න යන හැටි දැක්කම තාත්තගෙකුට තව කෙනෙකු මරන්න තරම් ආවේගයක් එනවා. මේ මිනිස්සුගේ අසරණකම ඇතුලේ එළියට එන මිනිස්සුගේ දුබලකම් වලට ප්‍රබල මිනිස්සු තමුන්ගේ අතේ තියෙන හයිය පාවිච්චි කරන්නේ නැහැ. මේ රටේ මම දකින්නෙම ඒ වගේ ප්‍රබලයි කියලා කියන මිනිස්සු ඊටාම දුබලයෝ. හේතුව ආයුධ පාවිච්චි කරනවා, මැරයෝ පාවිච්චි කරනවා, ආණ්ඩු බලය පාවිච්චි කරනවා, පොලිසිය තමුන්ගේ යටතේ නම් පොලිසිය පාවිච්චි කරනවා, පල්ලි පන්සල් තමුන්ගේ යටතේ තියාගෙන ඒව පාවිච්චි කරනවා. සියලුම දේ මේ ප්‍රබලයි කියන ඔක්කොම හිස් පඹයෝ මේ රටේ. එකෙක්ගේවත් ජීවිතය ඇතුලේ අධ්‍යාත්මික බලයක් නැහැ. දන්නේ මිනී මරන්න, ගහන්න, පාවිච්චි කරන්න, සල්ලි වලට ගන්න එච්චරයි. සිතුවිල්ලකින් කෙනෙකුගේ ජීවිතේට හේවණක් වෙන්න දන්නේ නැහැ. නවතින්න ඉතින් මා ළඟ සනසුම සෙනෙහස යන්න නම් එපා දමලා දුබල මගේ සිත නවතින්න ප්‍රේමෙන් මා ළඟ මිනිමරුවෙක් වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍යවලට අබ්බැහිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. සල්ලාලයක් වෙන්න පුළුවන්. ගණිකාවක් වෙන්න පුළුවන්. ඒ හැම ජීවිතයක්ම අසරණයි. ඒ හැම ජීවිතයක්ම ජීවිතය ඉල්ලලා කෑ ගහලා කියනවා නවතින්න ප්‍රේමෙන් මා ළඟ. කවුද නැවතුනේ? කවුද නැවතුනේ? එවැනි අසරණ මිනිස්සු ළඟ කවුද නැවතුනේ? කිසිදාක යන්න එපා මා හැරලා අහක බැලුවත් දොස් පැවරුවත් මට එපාම කීවත් යන්න එපා මා දාලා. මන් දන්නවා මම වැරදි කියලා. මන් දන්නවා මම ඔබට දොස් කිව්වා. මන් දන්නවා මම ඔබට විරුද්ධව කතා කරා. මේ සමහරට මේ කියන්නේ මගේ බිරිඳ වෙන්න පුළුවන්. මේ සමහරට මගේ දරුවා වෙන්න පුළුවන්. මගේ ස්වාම පුරුෂයා වෙන්න පුළුවන්. මගේ අසරණ කමේදී මං හැසිරිච්ච විදිය වැරදි. ඒ නිසා ඉල්ලනවා. මොකක්ද ඉල්ලන්නේ? කිසිදාක යන්න එපා මා හැරදා අහක බැලුවත් දොස් පැවරුවත් මට එපාම කීවත් යන්න එපා මා දාලා. ඒ නිසා මෝසෙස්ව මරන්න හදන සෙනගව දාලා දෙවියන් වහන්සේ යන්නේ නැහැ. දැන් මෝසෙස් හදන්නේ මේ සෙනගව පොරොන්දු දේශයට ගෙනියන්න මේ වහල්කමෙන් මුන් මරලා දාන්න හදනවා. සැලසුම් කරනවා. හැබැයි ඒ සෙනගව දාලා දෙවියන් වහන්සේ යන්නේ නැහැ. වලාටඹක් මෙන් හෙවන දෙනවා. ගිනි තැඹක් මෙන් එළිය දෙනවා. හරිම ලස්සන තැනකට මම එන්නම් ධම්මික ඔය සිද්ධියේ. ඉන්පසු ඊශ්‍රායල් හමුදාවට පෙරටුවෙන් ගිය දේවදූතයාද තමා සිටි තැන වෙනස් කොට ඔවුන් පසුපස්සේ ගියේය. ඔවුන් ඉදිරියේ තිබූ වලාටැඹ ඔවුන් පිටුපසට වී මිස්රවාසීන්ගේ හමුදාව හා ඊශ්‍රායල් වරුන්ගේ හමුදාව අතරට පැමිණියේය. වලාකුලක් හා අඳුරක් ඇතිවිය. රාත්‍රිය ගෙවිනි. එහෙත් මුළු රාත්‍රියේම හමුදා දෙක එකිනෙකට ළඟා නොවුහ. දැන් මේ පුදුමාකාර පණිවිඩයක් මේ සංකේත හරහා එළියට ගේනවා. දැන් ඊශ්‍රායල් සෙනග ගමන් කරනවා.
ඒතර මේ කියන විදිහට ඊශ්‍රායල් සෙනගට මඟ පෙන්වපු දෙවියන් වහන්සේගේ දූතයා උන්ට ඉස්සරහින් ගියේ එකපාරම මේ සෙනගට දැන් මේක පේන්නේ නැතුව යනවා. මේ ඉස්සරහින් ගිය දේව දූතයා පිටිපස්සට යනවා. පිටිපස්සට තන වෙනස් කරනවා. ඔතන තමයි ධම්මික වචනේ අල්ලගන්න තියෙන. තන වෙනස් කරා. එතකොට තන වෙනස් කරපු ගමන් සෙනග අසරණයි. දැන් ඩිරෙක්ෂන් එකක් නැහැ. දැන් අපේ ජීවිතේ සමහර විට අපේ ඉස්සරහින් යන දේවදූතයෙක් ඉන්නවා. ඒක ඔබ එක එක්කෙනා ඕන විදිහට ඒක තේරුම් ගන්න. මේක ආගමික කෝණයෙන් බලන්නේ නැතුව තේරුම් ගන්න. ඔබේ ජීවිතේ ඔබට ආදර්ශය දෙන කවුරු හරි ප්‍රබල පෞරුෂයක් වෙන්න පුළුවන්. ඔබේ ආයතන ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හස්බන්ඩ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වයිෆ්ගේ තාත්තා වෙන්න පුළුවන්. ඒ වගේ මගේ ඉස්සරහින් ගිය කෙනෙක් ඉන්නවා. අපේ ජීවිතේ එනවා ධම්මික සමහර අවස්ථාවල් එකපාරම ඒක නැතුව යනවා. මට එහෙම අවස්ථා ඇති වෙලා තියෙනවා. මට මග පෙන්වපු නායකත්වයේ දීපු මාව පුහුණු කරපු මට ගුරුවරයෙක් මට තාත්තා කෙනෙක් වගේ හිටපු අය සමහරට එකපාරම ජීවිතෙන් ඉවත් වෙනවා. මරණයක් සිද්ධ වෙන්න පුළුවන්, එක්ක අතහැරලා යන්න පුළුවන්. ඒ වගේ තැනකදී. ඒ කියන්නේ මට තියෙන ඩිරෙක්ෂන් එක නැති වෙනවා. මම ඒක දිහා බලාගෙන ගියා නම් එතනදී මම ආයි කඩාගෙන වැටෙනවා. දැන් වෙන ඊශ්‍රායල් සෙනගට ඔවුන්ට ඉස්සරහින් ගිය දේවදූතයා තන වෙනස් කරනවා. ඉන්පසු ඊශ්‍රායල් හමුදාවට පෙරටුවෙන් ගිය දේවදූතයා තමා සිටි තන වෙනස් කොට ඔවුන් පසුපස ගියේ පිටිපස්සට ගියා. ඔවුන් ඉදිරියේ තිබූ වලාටැඹ ඔවුන් පිටුපසට වී මිස්ර වාසීන්ගේ හමුදාව හා ඊශ්‍රායල් වරුන්ගේ හමුදාව අතරට පැමිණියේය. හරිම ලස්සන සිදුවීමක් ධම්මික මේක. මේ සංකේත භාෂාව මට ඊටාම මනස්කාන්ත විදියට ඇඳෙනවා මගේ මනසේ. මේ හමුදාව ගමන් කරනවා. මේ වලාටැඹ ඔවුන්ට ඉදිරියෙන් නම් ඉන්නේ. මේ දේවදූතයා ඔවුන්ට ඉදිරියෙන් නම් යන්නේ. එකවරම මේ සෙනගට මේ දෙකම පේන්නේ නැතුව යනවා. මොකද්ද සිද්ධ වෙන්නේ? සෙනගට මොනවා තේරුණත් සිද්ධ වෙන්නේ තන වෙනස් කරනවා. ඉදිරියෙන් ගිය දේවදූතයා පිටිපස්සට එනවා. ඉදිරියෙන් ඔවුන්ට මඟ පෙන්වපු වලාටැඹ ඊශ්‍රායල් හමුදාව සහ මිස්ර හමුදාවනේ දැන් මේ ඉන්නේ. මිස්ර හමුදාව ලුහු බැඳගෙන එනවා. ඒතර ඊශ්‍රායල් හමුදාව සහ මිස්ර හමුදාව අතරේ පරතරයක් තියෙනවනේ. මේ දේවදූතයා සහ මේ වලාටැඹ ඔය පරතරය අතරට එනවා. මේක තමයි මේ සංකේත භාෂාවෙන් ඉදිරිපත් කරන සිද්ධිය. එතකොට මේ හමුදා දෙක අතර දෙවියන් වහන්සේ හිටගත්තා. එතකොට දැන් මිස්ර හමුදාව එන්නේ ඊශ්‍රායල් හමුදාව ආක්‍රමණය කරන්න නම් අල්ල ගන්න නම් දෙවියන් වහන්සේ තන වෙනස් කරා. දැන් මේ ඊශ්‍රායල් සෙනගට කරන්න දෙයක් නැහැ. ඔවුන්ට යන්න තැනක් නැහැ, හැරෙන්න තැනක් නැහැ. ඒ කිසිම තැනක් ඔවුන්ට කරන්න දෙයක් නැහැනේ. එතකොට දැන් දෙවියන් වහන්සේ පොරොන්දුවක් දෙනවනේ මම උඹලා වෙනුවෙන් සටන් කරනවා කියලා. දැන් මොකද ඉස්සරම දෙවියන් වහන්සේ කරන්නේ? දෙවියන් වහන්සේ තන වෙනස් කරා. මොකද ඉස්සරහින් ගමන් කරපු දෙවියන් වහන්සේ එහෙම නැත්නම් මේ වලාටමක් මෙන් මඟ පෙන්වපු දෙවියන් වහන්සේ මේ හමුදා දෙක අතර හිටගත්තා. එතකොට ඊශ්‍රායල් හමුදාවට පිටුපසින් සහ පාරාවගේ හමුදාවට ඉදිරියෙන්. ඒක විස්තර කරනවා මෙතන වලාකුලක් හා අඳුරක් ඇතිවිය. රාත්‍රිය ගෙවිනි. එහෙත් මුළු රාත්‍රියේම හමුදා දෙක එකිනෙකට ළඟා නොවුහ කියලා. මොකද සිද්ධ වෙන්නේ? දෙවනාසේ තන වෙනස් කරලා මේ හමුදා දෙක මැද හිටගත්තා. ඒතර රෑ එළි වෙනකන් ගියත් අර හමුදා දෙකට ළඟා වෙන්න හම්බුනේ නැහැ. උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරනසේක ඔබ නිශ්චලව සිටිය යුතුයි. ඔබට පේනවද මේක ඉදිරිපත් කරලා තියෙන හැටි මේ වචන ඇතුලේ? මම හිතන්නේ අර වලාටැඹත් ගිනි තැඹත් කෙනෙකුට රස්නේදී වලාවක් සිසිල් වලාවක් වෙන්න පුළුවන්. අඳුරේදී ආලෝකයක් සපයන්න පුළුවන් නම් එතන අපි අත්‍තරම අපේක්ෂා කරන්නේ අපි නිවෙන්න උත්සාහ දරන්නේ. මම හිතන්නේ මේ සංකේතය තමයි ඔබ නිශ්චල වෙන්න. මම ඔබ වෙනුවෙන් සටන් කරනවා කියලා කියන්නේ. අනිවාර්යයෙන්. මොකද මේක තමයි ධම්මික ක්‍රිස්තියානි කාර්යයක ඉගෙන ගත යුතු ඇදහිල්ලේ ගමන. මොනම තත්වයකදී වුණත් ජීවිතයේ තම මුල්දෙන මොනම තත්වයකදී වුණත් මෙන්න මේ කියන නිශ්චලතාවයට ගමන් කිරීම. මේක ඕනම මිනිසෙක් ප්‍රගුණ කළ යුතුයි. ඒක ඔබ එකිනෙකාගේ ධර්මයන් තුල ඇදහිල්ල තුල ඔබට උගන්වන භාෂාවක්, සම්ප්‍රදායක්, ආමිෂ පූජා සහ වත්පිළිවෙත් ඇති.
ඒ මොන දේ වුණත් ධර්මතාවයට ගමන් කළාම ජීවිතේ ඕනෙම අර්බුදයකදී ඕනෑම කින්නකදී භයානක සිදුවීමකදී අපි ගමන් කළ යුත්තේ නිශ්චලතාවයට. එතනදී මගේ ඩිරෙක්ෂන් එක මට මඟ පෙන්වන ඒ ආලෝකය නැති වෙන්න පුළුවන්. ඇයි තැන වෙනස් වෙනවා. හැබැයි අපි තේරුම් ගත යුතු දේ තමයි ඒ දෙවියන් වහන්සේ ඔවුන්ගේ පිටුපසට ගිහිල්ලා හිටගත්තේ ඔවුන්ට තිබෙන අනතුර වළක්වමින්. එතකොට ඔවුන්ට පෙනෙන එක නැති වුණාට රැකවරණේ වැඩි වුණා. ඒ නිසා අද වෙනකොට ජීවිතේ ඔබට තිබිච්ච හැම බලාපොරොත්තුවක්ම නැති වෙලා ඔබට මඟ පෙන්වපු ඔබට ආලෝකය දීපු ගුරුවරු නායකත්ව ඔබෙන් ඉවත් වෙලා ඔබට පේන්නේ නැතුව ගිහිල්ලා කාන්තාරේ ඔබ තනි වෙලා කියලා හිතෙන තැනකට ඔබ ඇවිල්ලා ඉන්නවා නම් අද මේ ශුද්ධ වචනය ඔබට බලවත් ලෙස ආරාධනා කරනවා දෙවියන් වහන්සේ තැන වෙනස් කරා. ඒකයි ඔබ අසරණයි කියලා ඔබට දැනෙන්නේ. ඒකයි ඔබට ඉදිරියට යන්න ශක්තියක් නැත්තේ. ඒකයි ඔබ බය වෙලා ඉන්නේ. නමුත් මතක තියාගන්න දැනන්සේ පාරාවෝගේ හමුදාවට ඔබට ලං වෙන්න ඉඩ නොදී ඔබේ පිටුපසින් හිටගෙන තිබෙනවා. ඔබේ පිටුපසින් හිටගෙන තිබෙනවා. ඒ නිසා මුළු රැය එළි වෙනකන් පාරාවෝගේ හමුදාවට බැරි වුණා ඊශ්‍රායල් හමුදාවට කිට්ටු වෙන්න. ඒ නිසා ඔබ ක්‍රිස්තියානිකාරයෙක් හැටියට ඔබ ජීවිතයේ මෙන්න මේ ඇදහිල්ලට ඇවිල්ලා දෙවියන් වහන්සේ රාත්‍රී කාලයේදී දවාලයේදී ඔබට මඟ පෙන්වන බව තරයේ විශ්වාස කරන්නට පටන් ගත්තොත් ඔබේ ජීවිතේ මේ වර්තමාන අර්බුදයේ ඇතුලේ ඔබට ඇදහිය නොහැකි තැනකට ගමන් කරන්න පටන් ගන්නවා. අන්නේ සුරක්ෂිත භාවය ඔබට දෙන්නට මේ වෙලාවේදී ජේසුනියෙන් මා අත අරගෙන රිසි තැනකට ගෙන යන්න කියලා අපි හැමෝම එකතු වෙලා අපේ මුළු හදවත් වලින් ජේසුට කියමුද? ජේසුනියෙන් මා අත අරගෙන රිසි තැනකට ගෙන යන්න රිසි තැනකට ගෙන යන්න මාවතේ කටු තිබුණත් ගල් බොරළු වැඩි වුණත් තබන පය එරුණත් කුණු දූවිලි වැකුණත් පැකිලි මා ඇද වැටුණත් ලේතුවාල ලැබුවත් ඔබ පෙනෙන ඉසව්වට එන්නම් ගතවාරු මදි වුණත් ඔබ දසුන නැතිව මා තනි වූ මොහොතේ ඉදිරියෙන් ගිය බලාටම පිටිපස්සට ගියා. ඔබ දසුන නැතිව මා තනි වූ මොහොතේ හඬනා සිත සනසන්න පුරාණ ගිවිසුම අලුත් ගිවිසුමට සම්බන්ධ වෙන තැන ධම්මික. දෙවියන් වහන්සේත් එක්ක තිබිච්ච සම්බන්ධකමේ ප්‍රබල තැන් ස්පර්ශ කරේ දිවසිවරු විතරයි. ඒ කියන්නේ යෙසායා, සාමුවෙල්, මෝසෙස්, ආබ්‍රහම්, ඊසාක්, දාවිද් මේ වගේ ආදි පිතෘවරු දිවසිවරු. ඒ කියන්නේ සුවිශේෂ කොටසක් තමයි මේ සම්බන්ධකම ප්‍රබලව අත්දකින්නේ. ඊපස්සේ ඒ අය තමයි ජනතාව අතරට මේක අරගෙන එන්නේ. ඔබට පේනවාද ඒක වෙනස් වෙන තැන? ජේසුනියෙන් මා අත අරගෙන රිසි තැනකට ගෙන යන්න රිසි තැනකට ගෙන යන්න. පුරාණ ගිවිසුමේ ජනතාවට දෙවියන් වහන්සේ පිළිබඳ ප්‍රබල අත්දැකීමක් තිබුණාට බොහෝ විට සමීප අත්දැකීමක් තිබුණේ නැහැ. ඔවුන් දිවසිවරු හරහා තමයි දෙවියන් වහන්සේට ගනුදෙනු කරේ. දිවසිවරු ආදි පිතෘවරු ගුරුවරු හරහා තමයි ගනුදෙනු කරේ. දැන් අලුත් ගිවිසුමකට එනවා ජේසු. එතකොට ඒ ගිවිසුම හරහා දුර්වල පෞකාර අර වැටිච්ච විනාශ වෙච්චි මිනිස්සු කෑ ගහලා මොනවද කියන්නේ? ඔබ දසුන නැතිව මා තනි වූ මොහොතේ හඬනා සිත සනසන්න. අපි එහෙම තනි වුණාම අපි හොඳටම වැටෙනවා. අපිට කවුරුත් නැහැ. ඒ නැති වෙලාවට ජේසුනියෙන් මා අත අරගෙන රිසි තැනකට ගෙන යන්න රිසි තැනකට ගෙන යන්න.
මේ පුරාණ ගිවිසුමේ අත්දැකීම පරිණත වීමක් ඉදිරියට යාමක් තවත් පසුකර යාමක් තමයි සිද්ධ වෙන්නේ අලුත් ගිවිසුමේදී මිනිසුන්ට සමීප වෙනවා දෙවියන් වහන්සේ කියන අත්දැකීම යම් විදියකින් මිනිසුන්ට බලවත්ව දැනුණත් යම් දුරස්තර බවක් තිබුණා නම් අලුත් ගිවිසුමේ අත්දැකීමේදී අපිට පේනවා ජේසු ඔවුන් ළඟට එනවා ඔවුන් එක්ක වාඩි වෙනවා ඔවුන් එක්ක කෑම කනවා ඔබ දසුන නැතිව මා ඔබ පේන්නේ නැතුව තනි වූ මොහොතේ හඬනා සිත සනසන්න ජේසුනියෙන් මා අත අරගෙන රිසි තැනකට ගෙන යන්න රිසි තැනකට ගෙන යන්න සිහින දහසක් තිබුණත් සැලසුම්ද සැකසුනත් මන බැඳෙන තැනට මා ඇදුනත් සිත එතැන නැවතුනත් කලකට උණුහුම දැනුනත් ගත එතැන සැතපුනත් ඔබ පෙනෙන දිසාවට එන්නම් ගත කැමති නැති වුනත් අන්තිමේදී ජීවිතේ මොනතරම් ලොකු යථාර්ථයක් සත්‍යතාවයක් පෙනුනත් ධම්මික මේ ශරීරයක් එක්ක ජීවත් වෙන අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ශරීරේ සනසන්න තියෙන උවමනාව. මේක ගොඩක් ඒවා ඉල්ලනවා. ඉතින් මේ ගොඩාක් දේවල් ඉල්ලනකොට අපි නිතරම ඇදිලා යන්නේ ඒකට උත්තර සොයාගෙන. මේ ශරීරේ ඉල්ලන දේවල් සපයමින් යන ගමනක්. හැබැයි ඒක ඇතුලේ අපි පුදුමාකාර විදියට නෝන්ඩි වෙනවා. වැටෙනවා. අපි විනාශ වෙනවා. ඒ විනාශ වෙලා ඒ ශරීරය නිසාම අපි අනාථ වෙලා ඉන්නකොට ජේසුනියෙන් මා අත අරගෙන රිසි තැනකට ගෙන යන්න රිසි තැනකට ගෙන යන්න හීන ගොඩක් තිබුණට මගේ ශරීරය සමහර විට මට එතෙන්ට යන්න දෙන්නේ නෑ මහා ජරා තැන්වල මාව ගිහලා නතර කරනවා ඒ වගේ තැන්වලින් මාව මං එපා කියද්දිම මාව ඇදලා අරගෙන ඔබ වහන්සේට පුළුවන් නම් ඔබව පේන ඉසව්වකට මාව අරගෙන යන්න. දැන් මේ ගීතිකාව තුළ මගේ හිතගත් තැනක් මම ඔබෙන් ප්‍රශ්න කරනවා. ඔබ දසුන නැතිව මා තනි වූ මොහොතේ හඬනා සිත සනසන්න ජේසුනි එන්න මා අත අරගෙන රිසි තැනකට ගෙන යන්න. ජේසුනි එන්න මා අත අරගෙන රිසි තැනකට ගෙන යන්න. මම අහන ප්‍රශ්නේ මේ ඔබේ රචනාවක්ද නැත්නම් ඔබේ හදගත් වෙනත් කෙනෙකුගේ රචනාවක්? ධම්මික ඔබ මේක දැන් අහන හින්දා මට මේක කියන්න වෙනවා මෙහෙම වචනෙන් උත්තර දෙන්න බෑ. මගේ ජීවිතේ ගීතිකා සම්බන්ධව කතා කරනකොට මම ගුරුවරයෙක් හැටියට සලකන කෙනෙක් ඉන්නවනේ. ගරු පෝල් ප්‍රනාන්දු පියතුමා. මේක රචනා කරන්නේ ගරු පෝල් ප්‍රනාන්දු පියතුමා. ඉතින් උන්වහන්සේගේ ජීවිතයේ තිබිච්ච ඉතාම අමාරු අත්දැකීමක් ඇතුලේ ඉපදිච්ච අත්දැකීමක්. උන්වහන්සේගේ පද රචනය මේක ලෙස්ලි තමයි තනු නිර්මාණයත් එක්ක දායක වෙන්නේ. ඉතින් මේක මගේ ජීවිතේ බවට පත් කරගන්න මට පුළුවන් වුණා. එතකොට මේ විශිෂ්ට ගීත රචකයෙකුගේ තිබෙන ලක්ෂණයක් තමයි තමාට පෞද්ගලික වන ඕනෑම සිද්ධියක් ජන සතු කරන එක. ඒකේ විශිෂ්ට අවස්ථාවක් හැටියට මම මේ ගීතිකාව දකින්නේ. ඔබ දසුන නැතිව මා තනි වූ මොහොතේ හඬනා සිත සනසන්න ජේසුනි එන්න මා අත අරගෙන රිසි තැනකට ගෙන යන්න රිසි තැනකට ගෙන යන්න. ඔබ නොදුටු සමිදානෝ දහම් පහන අප සංඝය මගින් කතෝලික සහ ක්‍රිස්තියානි ජනතාව වෙනුවෙන් පවත්වනු ලබන කිතුුණු සහ ගීත වැඩසටහන් වෙනුවෙන්
ආදරණීය අපේ YouTube චැනලය ඔබත් සබස්ක්‍රයිබ් කරන්න. ජේසුනී